ඊළඟට පින්නතුනි මේ සත්වයන් පිළිබඳව තියෙන ඥානය. බුදුරජාණන් වහන්සේට මේ සත්ත්ව ලෝකේ සත්වයන් පිළිබඳව තියෙන ඥානය පිළිබඳව සඳහන් කළා. මේ මහ පොළොවේ පතුල දක්වා කොයි තරම්නම් සත්වයෝ ඉන්නවද? මහ පොළොවේ පතුල දක්වා. පතුල දක්වා කියලා කියන්නේ මහ පොළොව කොච්චර ගැඹුරුයි කියලා සඳහන් කළාද? මහ පොළොව ඉවර වෙනකොට මේ මහ පොළොව බොහෝම ගැඹුරින් යුක්තයි. යොදුන් 2,40,000ක්. අපිට හාරගෙන ගිය දිගටම හම්බ වෙන්නේ පොළොවමයි. යොදුන් 2,40,000ක්. එතකොට ඔය ප්‍රමාණයේ කොයිතරම් සත්වයෝ ඉන්නවද? ඉන් පස්සේ තියෙන්නේ ජලය. එයින් බොහොම ඈතින් ආයෙ පිහිටන්නේ වාතය. එතකොට ඒ ජලයේත් සත්තු ඉන්නවා. ඒ වාතය තුලත් සත්තු ඉන්නවා. සීමාවක් නැහැ. එහෙමනම් මහ පොළොවේ පතුල දක්වා කොයි තරම් සත්තු ජීවත් වෙනවද? ඒ සියලුම සත්තු පිළිබඳව මනාව අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඊළඟට පින්නතුනි මහ පොළොවේ පතුල දක්වා සාගරයේ, ගංගාවල, හිමේ, අභ්‍යවකාශයේ, පොළොව මතු පිට, නිරයවල් වල කොයි තරම් ජීවීන් සමුදායක් ඉන්නවද? ඒ සත්වයෝ කොහෙද ඉන්නේ? ඒ අය කොහොමද ඉන්නේ? ඒ අය කොහොමද ඉපදෙන්නේ? ඒ අය මොන හේතුවෙන්ද උපදින්නේ? ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? ඒ අය ගන්න ආහාර මොනවද? ඔවුන්ට උපදින සිත් මොනවද? මේ එකක් ගානේ එක සතෙක් ගැන භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේගේ සත්ව විශේෂ පිළිබඳව තියෙන අවබෝධය. ඊළඟට සඳහන් කළා ධාන විශේෂ පිළිබඳව තියෙන අවබෝධය. පිළිතුර එතන සඳහන් කරනවා අපි මුලින් සිහිපත් කළා මේ ධාන ලාභියෙකුගේ ධාන විශේෂ ගැනත් අපිට හිතන්න බෑ කියලා. එහෙනම් මෙතන භාග්‍යතුන් වහන්සේගේ ධාන විශේෂ පිළිබඳව සඳහන් කරනකොට පළවෙනි කාරණාව හැටියට පැහැදිලි කරනවා අපි බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු හැටි. ලෞතර භාග්‍යතුන් වහන්සේ නමකට විතරක් දක්වන්න පුළුවන් අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යයක් තමයි යමක මහා ප්‍රාතිහාර්ය. අපේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම යමක මහා ප්‍රාතිහාර්ය දැක්ුවේ බෝධි මූලයේදීමයි. ලෞතර බුද්ධ රාජ්‍ය ලැබලා උන්වහන්සේ අචල වූ පල්ලංකය මත තවත් සතියක්ම ඒ විදිහටම වැඩ හිටියා. එතකොට දෙවියන්ට කල්පනා වුණා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ තාම බුද්ධත්වයේ ලැබුවේ නැද්ද කියලා. ආන්ගේ දෙවියන්ට ඇතිවෙච්ච සැකය දුරු කරන්න ඕන නිසා මුලින්ම බෝධි මූලයේදීම යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ඉන් පස්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී මේ ප්‍රාතිහාර්ය දැක්වුවා. මොකද්ද මේ ගණ්ඩබ්බ රුක කියලා කියන්නේ? අඹ ගහක්. ඇයි මේ අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියලා කියන්නේ? මේ කාරණාව බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන කරුණක්. නමුත් යමක මහා ප්‍රාතිහාර්ය ගැන මේ වෙලාවේ දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු නොවෙන නිසා තීර්ථකයන් দমনය කරන්න තමයි මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. හැබැයි තීර්ථකයන් කලින්ම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ අඹ ගහක් මුල කියලා. අඹ ගහක් ළඟ කියලා. ආන් ඒ නිසා මේගොල්ලෝ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැපුවා. දැන් ප්‍රාතිහාර්ය දක්වන දවස එළඹුණා. අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩිනකොට රජ්ජුරුවන්ගේ අඹ උයන බලාගන්න උයන් පල්ලා. එදා හදිසියෙම දැක්කා අඹ ගහක කොළ අතරේ හැංගිලා හැදිලා පැහිලා හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් තියෙනවා. මේක අඹ අවාරි. මේ අඹ ගෙඩිය දැක්කහම මෙයාට ගොඩාක් සතුටු හිතුණා. අවාරේ මේ අඹ ගෙඩිය ගෙනහිල්ලා රජ්ජුරුවන්ට දුන්නොත් මට ලොකු තෑග්ගක් හම්බ වෙයි. ලොකු මුදලක් ලැබෙයි.
ආයෙ මෙයා කල්පනා කරනවා රජ්ජුරුවන්ගෙන් ලැබෙන තෑග්ග හරි රජ්ජුරුවන්ගේ මුදල හරි මගේ මේ ජීවිතෙම ඉවර වෙනවා. ඒක මුළු ජීවිත කාලෙටත් මදි. මම මේ අඹ ගෙඩිය අද බුද්ධ පූජාවට තියෙනවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. එහෙම වුණොත් මට සංසාරයේ අනන්ත අප්‍රමාණ තරම් උපදින ආත්මවල බොහෝ සැප විපාක හම්බ වෙනවා. ප්‍රණීත ආහාර පානව හම්බ වෙනවා. මේ ආඹ ගෙඩිය කඩලා සෝදලා පිරිසිදු කරගෙන පිඬුසිඟා වඩිනකොට අපේ භාග්‍යතුන් වහන්සේට පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කැපසරු ආකාරයෙන් අඹ ගෙඩිය සකස් කරවගෙන වැළඳුවා. ආන්ගේ අඹ ඇටය එතන වලදාන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ අඹ ඇටේ හිටවන්න කියලා. ඒ අඹ ඇටේ එතන හිටෙව්වා. හැබැයි බුද්ධාඥාවත් එක්ක ඒක රියන් ගණනක් උසට පැන නැංග ඒ වෙලාවෙම පැලයක් හැදිලා. මේ උයන් පල්ලගේ නම මොකක්ද? ආන් එයාගේ නම ගණ්ඩබ්බ. ගණ්ඩබ්බ විසින් තමයි මේ අඹ පැලේ හිටෙව්වේ අඹ ඇටේ. ඒ නිසා අඹ ගහට ගණ්ඩබ්බ රුක්ක කියන නම හම්බුණා. තීර්ථකයෝ සූදානම් වෙලා හිටිය භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න එනකන්. නමුත් භාග්‍යතුන් වහන්සේ එන්නත් කලින්ම ඒ අය ඒ ප්‍රදේශයෙන් පලා ගියා. සමහර අය ලිඳට පැන්නා. සමහර අය ගඟට පැන්නා. ඒයට දරා ගන්න බැරුව ගියා. ප්‍රාතිහාර්ය දක්වන්න තියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා විශාල පිරිසක් රැස් වෙලා හිටියා. සඳහන් කරනවා යොදුන් 24ක තරම් ප්‍රමාණය සම්පූර්ණ මිනිස්සුන්ගෙන් පිරීලා කියලා. යොදුන් 24ක්. කෝටි ගණන් මහ ජනතාව එකතු වෙලා. භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වුවා. යමක මහා ප්‍රාතිහාර්ය අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යයක්. මේ ප්‍රාතිහාර්යයේදී භාග්‍යතුන් වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ නාභියෙන් ඉහළට විශාල ජල කඳක් පිට වෙනවා. නාභියෙන් පහළින් විශාල ගිනි කඳක් පිට වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එක පැත්තෙන් ඉස්සරහින් ගිනි කඳක් පිට වෙනවා. අනිත් පැත්තෙන් ජල කඳක් පිට වෙනවා. දකුණු ඇලයෙන් ගිනි කඳක් පිට වෙනකොට වම් ඇලයෙන් ජල කඳක් පිට වෙනවා. වම් ඇලයෙන් ගිනි කඳ පිටත් වෙනකොට දකුණු ඇලයෙන් ජල කඳ පිට වෙනවා. ඉස්සරහා පැත්තෙන් ගිනි කඳ ජල කඳ පිට වෙනකොට අනිත් පැත්තෙන් ගිනි කඳක් පිට වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ඇඟිලි 10යි ශ්‍රී පාදයේ ඇඟිලි 10යි. මේ ඇඟිලි 10න් ඇඟිලි 20ක් එතකොට. ඇඟිලි 20න් ඇඟිලි 10කින් ගින්දර පිට වෙනවා. ඇඟිලි 10කින් ජලය පිට වෙනවා. ඒ පිට වෙනකොට එක ඇඟිල්ලකින් ගින්දර පිට වෙනකොට අනික් ඇඟිල්ලෙන් ජලය පිට වෙනවා. අනිකෙන් ගින්දර පිට වෙනවා අනිකෙන් ජලය පිට වෙනවා. එහෙමයි ඒ පිට වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ එක ඇහැකින් ගින්දර පිට වෙනවා අනික් ඇහෙන් ජලය පිට වෙනවා. එක කන් සිදුරකින් ජලය පිට වෙනවා අනික් කන් සිදුරෙන් ගින්දර පිට වෙනවා. එක නාස්පුඩුවකින් ජලය පිට වෙනවා අනික් නාස්පුඩුවෙන් ගින්දර පිට වෙනවා. එක රෝම කූපයකින් ජලය පිට වෙනවා අනික් රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා. එක කෙස් ගහකින් ජලය පිට වෙනවා අනික් කෙස් ගහෙන් ගින්දර පිට වෙනවා. නමුත් සඳහන් කරනවා මේ ගිනි ධාරාවයි ජල ධාරාවයි කොයි තරම් ඉහළට ඇදිලා ගියත් කොතනදිවත් එකතු වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඉහළට ඇදීගෙන යන ජලකඳ අකනිටා බඹලෝ වැටිලා ආපහු සක්වල මුව විටට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. නමුත් කොතනවත් එකට මුහු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආන්ගේ තරම් අති සුවිශේෂී ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යයක්. ඒකනේ මේ ප්‍රාතිහාර්ය බලන් ආපු අය මේ ස්ථානේ දාලා ගියේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය ඉවර කරලා භාග්‍යතුන් වහන්සේ බැලුවා මගේ වංශයේ අය මේ ප්‍රාතිහාර්යෙන් පස්සේ මොනවද කළේ කියලා. ඒ මොන වංශයේ අයද? ශාක්‍ය වංශයේ අයද? ශාක්‍ය වංශයේ අය නෙමෙයි. බෝධි මූලයේදී සර්වඥතා ඥානය ලබා ගන්නවත් එක්කම භාග්‍යතුන් වහන්සේ තවත් අලුත් වංශයකට එකතු වෙනවා. ඒක මේ ලෝකේ තියෙන අති සුවිශේෂී වූ වංශය ඒ බුද්ධ වංශය. එතකොට භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය වංශයට අයිති නෑ. දැන් භාග්‍යතුන් වහන්සේගේ වංශය බුද්ධ වංශයයි. එතකොට මගේ වංශය අය මොනවද කළේ කියලා බලනකොට
ඒ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ කියලා බලන්න. පෙර භාග්‍යතුන් වහන්සේලාත් මේ ප්‍රාතිහාර්යයෙන් පස්සේ තව්තිසාවටයි වැඩලා තියෙන්නේ. ඒ විශේෂ හේතුවක් නිසා. මොකක්ද? මාතෘ දිව්‍ය රාජයාට අනුග්‍රහ දැක්වීම සඳහා. එතකොට මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ කවුද කියලා අපේ ඇයට අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ බෝසතාණන් වහන්සේගේ දා අම්මා. ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට මේ ලෝකයට බිහි කරපු අම්මා. බුද්ධත්වයෙන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7ක් ඇවෑමෙන් බෝසතාණන් වහන්සේගේ මෑණියන් කලුරිය කරනවා. ඒක සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම මෑණියන්ට පොදු වෙච්ච ධර්මතාවයක්. මොකද තුසිත දිව්‍ය ලෝකෙන් නික්මිලා මනුස්ස ලෝකෙට වඩිනකොට මේ කාරණාවත් බලලා තමයි වඩින්නේ. කාරණා කීයක් දිහා බලනවද? විශේෂයෙන් කරුණු 5ක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව. එතකොට අම්මා දිහා බලනකොට විශේෂයෙන් අම්මගේ වයස බලනවා. සඳහන් කරනවානේ බෝසතාණන් වහන්සේ තරුණ අම්මා කෙනෙකුගේ කුසට වඩින්නේ නැහැ කියලා. මොකද ගැබ රැකගන්න සමත් නැති නිසා. මහා මායා දේවින් වහන්සේ මධ්‍යම වයසිනුත් 3න් 2ක් ගෙවලා හිටියා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ පිටකේ සඳහන් කරන හැටි මධ්‍යම වයසිනුත් 3න් 2ක් ගෙවලා හිටියා කියලා. බුරුම රටේ මහතෙරවරු මේ කාරණාව ගණන් හදලා සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ කුසට වඩිනකොට මහා මායා දේවින් වහන්සේගේ වයස අවුරුදු 55ක් කියලා. නමුත් පිටකේ සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම වයසිනුත් 3න් 2ක් ඉක්මවලා හිටියා කියලා. එහෙනම් මාතෘ ගර්භයට වැඩලා තමන් වහන්සේ දස මාසෙම මව් කුසේ වැඩ ඉන්න බව බෝසතාණන් වහන්සේ දන්නවා. ඒ දස මාසයේ ඇවෑමෙන් මනුලව ඉපදුනහම ස්වභාවයෙන්ම මෑණියන්ගේ අභාවය දින 7කින් සිද්ධ වෙනවා. ඒක බෝසතාණන් වහන්සේ මව් කුසට වැඩියත් නැතත් සිද්ධ වෙනවා. ඉතින් මහා මායා දේවින් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ බුදු වෙන පුතෙකුට උපත දෙන්න. ඉතින් එහෙම පාරමිතා පුරලා ඉන්නේ ඒ මහා පුණ්‍යවන්ත මෑණියන් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දින 7කින් කොහොමත් කලුරිය කරනවා. එහෙනම් මෑණියන්ගේ ආයුෂ ස්වභාවයෙන්ම ඉවර වෙනවා. ආයුෂ ඉවර වෙන්න දවස් 7ක් කල් තියලා තමයි මාතෘ ගර්භයට වඩින්නේ. අභාවයෙන් පස්සේ ආපහු සැරයක් තුසිත භවනේ තමයි පහළ වෙන්නේ. තුසිතේ තමයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොට දෙවඟනක් හැටියට නෙවෙයි පහළ වෙන්නේ. දිව්‍ය පුත්‍රයෙක් හැටියටයි උපදින්නේ. දිව්‍ය රාජයෙක්. ඒකයි මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ. මාතෘ දෙවඟන නෙමෙයි. පිරිමි දෙවියෙක් හැටියට උපදිනවා කියන කාරණාවම විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෑණියන්ට අනුග්‍රහ පිණිස. නමුත් එහි දිව්‍ය රාජයෙක් හැටියට වැඩ ඉන්නේ තමයි තව්තිසාවට වඩින්නේ. එතකොට මාතෘ දිව්‍ය රාජයා වැඩ ඉන්නේ මේ වෙනකොට තුසිතේ. ආරාධනාවක් කරනවා තව්තිසාවට වඩින්න කියලා. මාතෘ දිව්‍ය රාජයාට තව්තිසාවට ආරාධනා කරලා භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩිනවා. ආන් ඒ වඩිනකොට භාග්‍යතුන් වහන්සේ කොහොම තව්තිසාවට වැඩියද? සඳහන් කරනවා පියවර 2යි කියලා. තව්තිසාවට වඩින්නේ පියවර 2යි. පින්නතනේ යුගන්ධර කියලා පර්වතයක් තියෙනවා මේ ලෝකේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ පියවිය හැටේ පර්වතේ පේන්නේ නැහැ. එහෙනම් මේ පර්වතේ කාටද පේන්නේ? ඒ පර්වතේ අභිඥාලාභීන්ට පේනවා. භාග්‍යතුන් වහන්සේ මනාව ධර්මයේ දේශනා කරලා තියෙනවා. යමෙකුට ඒ ධර්ම රත්නයේ තුල හරියටම කටයුතු කරන්න පුළුවන් වුණොත්, ධ්‍යාන අභිඥා ගාවට යනකම් යන්න පුළුවන් වුණොත් මේ යුගන්ධර පර්වතය දැක ගන්න පුළුවන්. අභිඥාලාභීන්ට විශේෂ වෙනවා. අනික අපි ඔක්කොට මේ
යුගන්ධර පර්වතයත් අවිෂයයි. අපිට දැක ගන්න බෑ. යුගන්ධර පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක් උසයි. අපේ භාග්‍යතුන් වහන්සේ එක පියවරක් තියෙනවා යුගන්ධර පර්වත මස්තකෙහි. දැන් යොදුන් 42000ක් උඩින් ඉන්නේ. එතකොට අපේ පින්නතුන් දන්නව නේද මහමේරු පර්වතය ගැන? යොදුන් කොච්චරක් උසයිද? යොදුන් 168000ක් උසයි. හැබැයි 168000න් යොදුන් 84000ක් තියෙන්නේ මහා සාගරයේ යට. මහා සාගරයෙන් උඩට තියෙන්නේ යොදුන් 84000යි. දැන් එහෙනම් යුගන්ධර පර්වතයේ යොදුන් 42000ක් උසයි. දැන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ හරියට නම් මහමේරු පර්වතයේ මැද වගේ ඉන්නේ. ඒ 42000ක් උඩින්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඊළඟ පියවර මහමෙර මුදුනේ තියෙනවා. ප්‍රශ්නයක් අහනවා. භාග්‍යතුන් වහන්සේ මහමෙර මුදුනට ශ්‍රී පා ධාතුව දිගු කළාද? එහෙම නැත්නම් මහමේරු පර්වතයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පා ධාතුව පිළිගන්න භාග්‍යතුන් වහන්සේගේ පැත්තට නැමුණද කියලා. බලාගෙන ඉන්න සියලු දෙනාටම පේන්නේ මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ දිගු කළා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට සිරිපාදයේ දික් කරන ප්‍රමාණයක් තියෙනවා නම් අඩිය තියන්න. ආන් මේ ප්‍රමාණයට වඩා කවදාවත් ඈතට සිරිපාදයේ දිගු කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් දැන් අපිට හිතා ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ දෙවනි පියවරෙන් මහමෙර මුදුනේ ඊට සමානයි තුන්වෙනි පියවර කොහාටද? තව්තිසාවට. මොකද තව්තිසාව මනුස්ස ලෝකේ ඉඳලා කොච්චර උඩින්ද තියෙන්නේ? යොදුන් 84000ක් උඩින්. යොදුන් 42000ක් උඩින් චාතුම් මහා රාජිකේ තියෙනවා. එතන ඉඳලා යොදුන් 42000ක් උඩින් තව්තිසාව තියෙනවා. එහෙනම් මහමෙර මුදුනට පියවර දෙකයි. තුන්වෙනි පියවරින් භාග්‍යතුන් වහන්සේ තව්තිසාවේ. එතකොට කාටවත් හිතා ගන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ කොහොමද පියවර දෙකකින් තව්තිසාවට වැඩි කියලා? ආන් ඒ නිසයි සඳහන් කළේ ධානලාභියෙකුගේ ධාන විශේෂ පිළිබඳව අපිට හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ සිරිපා දිගු කළාද? එහෙමනම් උත්තරයක් හම්බුණා නෑ. දිගු කරන්නේ මහමෙර භාග්‍යතුන් වහන්සේ දිහාට නැමුණාද? අපිට හිතා ගන්න බෑ ඒ කාරණාව. බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩම කරනවා දැක්කහම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ දිහාට එනවා. නිකන් නෙමෙයි විශාල දිව්‍ය පිරිසක් පිරිවරාගෙන පෙර ගමන් එනවා. මේ වෙනකොට තව්තිසාවට දෙවිවරු රැස් වෙලා ඉන්නවා 10000ක් සක්වලවල් වලින්. 10000ක් සක්වලවල් දෙවියෝ තව්තිසාවට වැඩලා. ආන් එතනත් සඳහන් කරනවා මේ 10000ක් සක්වලවල් වල දෙවියන්ට මේක සක්වලක තව්තිසාවේ වැඩ ඉන්න පුළුවන් වෙයිද? ඉඩමදි. ආන් ඒ හින්දා දෙවියෝ තමන්ගේ ඇඟ ආපහු කුඩා කරගන්නවා. දෙවියන්ගේ ශරීර හරි ලොකුයි. නමුත් ඊටාම නිහතමානීව ආයෙත් කුඩා කරගෙන සඳහන් කරනවා අයිදි කටු සිදුරක් ඇතුලේ දෙවියෝ 60ක් වැඩ හිටියා කියලා. ඒ තරම් ශරීර කුඩා කරගෙන. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. අනිත් දෙවියන්ට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ දැන් ඇවිල්ලා වැඩ ඉන්නේ මේ පාණ්ඩු කම්බල සෛලාසනේ. අපරාධි භාග්‍යතුන් වහන්සේ මේකේ වැඩ හිටියාම ඉතුරු ඉඩට මොනව කරන්නද කියලා හිතෙනවා. ඒ විශාල ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයි කියලා දෙවියන්ට හිතෙනවා. මේ පාණ්ඩු කම්බල සෛලාසනේ කොච්චර ලොකුයිද කියලා සඳහන් කරලා තියෙන්නේ. යොදුන් 60ක් දිගයි කියලා සඳහන් කරනවා. යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. යොදුන් 60ක් දිගයි යොදුන් 50ක් පළලයි යොදුන් 15ක් උසයි. දැන් ඒතකොට යොදුන් 60ක් දිග ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙයිද කියන එක තමයි මේ දෙවියන්ට තියෙන සැකය. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියාම අය තව කෙනෙකුට අතවත් තියන්න හම්බ වෙන්නේ නැහැ. මොකද තියෙන ගෞරවයෙන්. නමුත් භාග්‍යතුන් වහන්සේ ආසනයේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ අතිරේක සිවුර භාග්‍යතුන් වහන්සේ අරගෙන අර අපි පුංචි පුටුවකට පිරුවටයක් කෙලනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව පාණ්ඩු කම්බල සෛලාසනයට එළනවා. මුළු ආසනයේම බුදුරජාණන් වහන්සේගේ චීවරයෙන් වැහෙනවා.
ඒ විතරක් නෙමෙයි අපි එළන පිරුවටේ පුටුවේ දෙපැත්තට වැක්කිරෙනා වගේ භාග්‍යතුන් වහන්සේගේ පාංශු කූලය පාණ්ඩු කම්බල සෛලාශනේ වටේට වැක්කිරලා තියෙනවා. දෙවියන්ට හිතා ගන්නවත් බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නවා. පින්නතිනි තව කෙනෙකුට ඇඟිල්ලක් තියන්නවත් ඉඩ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාශනේ කුඩා කළාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ආසනයේ තරමට මහත් වුණාද? ඒ දෙකම වෙන්නේ නැහැ. නමුත් ධානලාභියෙකුගේ ධාන විශේෂ පිළිබඳව අපිට හිතන්නත් බෑ කියලා සඳහන් කළේ නිසා. ඊළඟට පින්වතුනි මේ කාරණාවේ තවත් කරුණක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක හරිම සමීපයි අසුර රජවරු 3 දෙනාගෙන් දෙන්නේ. අසුර රජවරු 3 දෙනෙක් ඉන්නවා. කවුද? වේපචිත්ති, පහාරාද, රාහු. මේ තමයි අසුර රජවරු. මේ අසුර රජවරුන්ගෙන් වේපචිත්ති සහ පහාරාද මේ අසුර රජවරු දෙන්නම බුදුන් සරණ ගියපු අය. මේ දෙන්න නිතරම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කතා කරනවා. නිතර භාග්‍යතුන් වහන්සේගේ ගුණ කතා කරන නිසා රාහුට දවසක් හිතෙනවා මටත් යන්න ඕන බුදුරජාණන් වහන්සේ බලන්න. ඒ හැම වෙලාවෙම බුදු ගුණනේ ඇහෙන්නේ. මෙයාට ආසයි හිතෙනවා භාග්‍යතුන් වහන්සේ බලන්න යන්න. ඊළඟට මෙයා කල්පනා කරනවා නෑ භාග්‍යතුන් වහන්සේ බලන්න ගියොත් මට හුඟක් වෙහෙසටපත් වෙන්න සිද්ධ වෙයි. ඇයි රාහු අසුරේන්ද්‍රයාට එයාගේ ශරීරය පිළිබඳව ලොකු මාන්නයක් තියෙනවා. හේතුව රාහු කියලා කියන්නේ විශාල ශරීරයක් තියෙන කෙනෙක්. කොච්චර උසයි කියලා සඳහන් කරනවද? යොදුන් 4800ක් උසයි කියලා සඳහන් කරනවා රාහු අසුරේන්ද්‍රයා. සාමාන්‍යයෙන් අද ලංකාවේ අපි කතා කරන හැටියට යොදුනක් කියලා කියන්නේ සැතපුම් 16ක් නේ. එහෙමනම් යොදුන් 4800ක් කියලා කියන්නේ 70ක්ම වලට හැරෙව්වොත් 70ක්ම 76800ක්. මේ තමයි රාහු අසුරේන්ද්‍රයාගේ උස. ආන් ඒ නිසා එයාට ලොකු මානයක් තියෙනවා එයාගේ කය පිළිබඳව. දැන් මේ තරම් උස කෙනා හිතාගෙන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ බොහොම පුංචි මිනිස්සෙක්. ඉතින් එතකොට මෙයාට කී පාරක් නැමෙන්න වෙයිද භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දැක ගන්න. අහන් ඒකයි හිතන්නේ මට වෙහෙසටපත් වෙන්න වෙයි භාග්‍යතුන් වහන්සේ දකින්න ගියොත්. එහෙම හිතලා එන්නේ නැහැ. නමුත් අර දෙන්නගේ බුදුගුණ කතාවත් එක්ක නැවත සිත් පහළ වෙනවා එන්නෙම. ඒ හින්දා දවසක් හිතනවා කොහොම හරි ගිහිල්ලා එනවා කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා රාහු මම බලන් දෙනවා කියලා. ආන් ඒක නිසා අපේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා හිටගෙන හිටියත් යම් ප්‍රමාණයකින් මගේ උස මැන ගන්නවා. රාහු අසුරේන්ද්‍රයන්ට මයින්ඩ් වඩා භාග්‍යතුන් වහන්සේට උස යන්න පුළුවන්. ඒ කාරණාව සඳහන් කරන්නේ කොතනද? ඒ භගවා ගුණේ විස්තර කරන තැන. භාග්‍යවත් ගුණ 6ක් පැහැදිලි කරනවා. ඔය පැහැදිලි කරන තැනක තියෙනවා අනිමා, මහිමා. එයි මේ අනිමා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේට පුළුවන් අටපිරිකර සහිතව අපේ ඇහි පිහාටුව උඩ වැඩ ඉන්න. නිකම්ම නෙමේ සතර ඉරියව්වෙම. සක්මන් කරන්නත් පුළුවන්, සැතපෙන්නත් පුළුවන්, ඉඳගෙන ඉන්නත් පුළුවන්, හිටගෙන ඉන්නත් පුළුවන්. අටපිරිකර සහිතව ඔබේ මගේ ඇහි පිහාටුව උඩ භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන්. ඒ චූටි වෙනකොට ලොකු වුණොත් අකනිටා බඹලෝ දක්වා උස යන්න පුළුවන් තනි ඇඟට කියලා සඳහන් කළා. තනි ඇඟකින් හිට ගන්න පුළුවන් අකනිටා බඹලෝ දක්වා. ඒ හින්දා මේ රාහු යම් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේගේ උස මැන ගනී කියලා හිතුවා මිසක් එයාට ඒක ඉවර කරන්න පුළුවන් වෙනවා කියලා සඳහන් කළේ නෑ. ඉඳගෙන හිටියත් යම් ප්‍රමාණයකින් මැන ගනී. එවනම් මොකක් කරනවද කියලා කල්පනා කළා. තීරණය කළා රාහු අසුරේන්ද්‍ර එන පැත්තට සිරිපාද හතුව දිගු කරලා සැතපෙනවා කියලා. රාහු අසුරේන්ද්‍ර භාග්‍යතුන් වහන්සේ දැක ගන්න එනවා. භාග්‍යතුන් වහන්සේ සැතපීලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද මණ්ඩලවල තියෙන
මංගල ලක්ෂණ ඊටාම පැහැදිලිව රාහු අසුරේන්ද්‍ර දැක ගන්නවා. දැන් සිරිපා ධාතුව ළඟට ඇවිල්ලා ඉන්නේ. රාහුට හරි ආසයි මේ තරම් ලස්සන සිරිපතුලක් තියෙන මේ මහා පුරුෂයාණන් වහන්සේගේ මුව මඩල කොයි තරම්නම් ලස්සන නැද්ද? රාහු අසුරේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ගාව හිටගෙන එයාගේ ඇඟිලි තුඩු වල නැගලා ඉස්සිලා බලනවා මේ මහා පුරුෂයාණන්ගේ මුව මඩල කොහෙද තියෙන්නේ කියලා. තුන් පාරක් ඉස්සි බැලුවා. තුන්වෙනි පාර ඉස්සිලා බලනකොට භාග්‍යතුන් වහන්සේ ඇහුවා රාහු අසුරේන්ද්‍රය මොනවද බලන්නේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ මුව මඩල බලා ගන්නයි උත්සාහ කළේ. මේ වෙනකොට රාහුගේ මාන බින්දිලා ඉවරයි. මොකද එයා හිතාගෙන හිටියේ භාග්‍යතුන් වහන්සේ කුඩයි මම හුඟක් ලොකුයි කියලා. ඒකට මේ කාරණාවෙනුත් පැහැදිලි කරලා තියෙන්නේ මේ ධානලාභියෙකුගේ ධාන විෂය මොන තරම් අචින්තනීයද කියලා. අපිට කවදාවත් මොක හිතලා ඉවර කරන්න බෑ කියන කාරණාවයි එතන සිහිපත් කරන්නේ. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේලා නැත්නම් බෝසතාණන් වහන්සේලා බුද්ධත්වයෙන් පසු තමන් බුද්ධත්වයේ සඳහා වැඩ සිටි ආසනය. ඒ ආසනය පහසුවෙන් අත්හැරියේ නැත්තේ. ඒ කියන්නේ ආසනය අත්හරින්න අපහසුයක් නැහැ. නමුත් බුද්ධත්වයේ ලැබලත් සතියක් මුළුල්ලේම මේ ආසනයේ උඩ වැඩ හිටියා. ඒකනේ දෙවියන්ට සැකයක් ඇති උනේ තාම බුදු උනේ නැද්ද කියලා. ඒ ආසනයේ මත වැඩ හිටියේ මේ විශ්වයේ ලබන්න තියෙනවා නම් උතුම් ආසනයක්. මේක තමයි ඒ ලබන්න තියෙන උතුම් ආසනය. මේ ආසනය ලබා ගැනීම වෙනුවෙන් සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් පාරමිතා පිරුවා. මේ ආසනයේ උඩ වැඩ ඉන්න. පුංචි කාලයක්ද මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක්. හිතා ගන්න පුළුවන් දෝක කොච්චරද කියලා. මේකට එක උදාහරණයක් සඳහන් කළා. යදුනක් දිග පළල උස තියෙන මහා කන්දක්. කළු ගලක්. යදුනක් දිග පළල උස තියෙන මහා කළු ගලක්. අවුරුදු 100කට සැරයක් රෙදි කෑල්ලක් අරගෙන පිහිනවා. අවුරුදු 100කට එකපාරයි. මේ මහ පර්වතයේ මේ රෙදි කෑල්ලෙන් පිහලා තිබුණ තැන හොයාගන්න බැරුව මහ පොළොවට සමතලා වෙන්න කොච්චර කාලාන්තරයක් පිහින්න වෙයිද? 100ක් අවුරුද්දකට එකපාරයි. සඳහන් කරනවා ඒ පර්වතයේ මහ පොළොවට සමතලා වෙනවා පිහලම. නමුත් මහා කල්පයක ආයුෂය තාම ඉවර නැහැ කියලා. එතකොට ඒ මහා කල්පයක ආයුෂය එවන් මහා කල්ප අසංඛ්‍ය ඒ කියලා කියන්නේ 1.140ක්. 1.140 වුණා හතරකුත් තවත් ලක්ෂ එකක්. සමහර බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරනවා මෙන්න මේ ආසනය වෙනුවෙන්. එහෙනම් මේ ආසනය වෙනුවෙන් ඒ තරම් පාරමිතා පුරලා ඒ ආසනයේ මස්තකෙහි වාඩි වෙච්ච මේ මහා පුරුෂයන් වහන්සේ එහි සුවය භුක්ති විඳින්මින් තමයි සතියක් මුළුල්ලේ තාමත් ආසනයේ මත වැඩ ඉන්නේ. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 8,00,000ක්. සමහර බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 16,00,000ක් මේ ආසනය වෙනුවෙන් පාරමිතා පිරුවා. හැබැයි මේ ලෝකේ කෙනෙකුට පිළිගන්න පුළුවන් වෙයිද ඒ ආසනයේ තනිකරම දියමන්ති වලින් පහළ වෙනවා කියලා කිව්වොත්? මේ ආසනේ මොනවද? දියමන්ති. මාණික්‍යමය ආසනයක්. අපි මේ ආසනයට කියන නම මොකක්ද එතකොට? අපි කියන්නේ වජ්‍රාසනය කියලා. එතකොට මොනවද වජ්‍ර කියලා කියන්නේ? වජ්‍ර කියන්නේ දියමන්ති වලට. එහෙමනම් බෝධි මූලයේ පහළ වෙන මේ ආසනය මාණික්‍යමය ආසනයක්. ආන් ඒ නිසා ඒ ආසනයේ උඩ බුද්ධත්වයෙන් පස්සේ සතියක් වැඩ ඉන්නවා. ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ආසනයෙන් නැගිටලා මදක් ආසනයෙන් ඔබට වැඩම කරලා නැවතත් මේ ආසනයේ දිහත් බෝධීන් වහන්සේ දිහත් විටින් විට බලමින්
සතියක් කල් ගත කරනවා. මේ ආසනය ලබන්න මේ ආසනය මත වැඩ ඉන්න මම මොන තරම් කාලයක් පාරමිතා පිරුවද? ආන් ඒ කාරණාව මෙනෙහි කර කර නැවත සතියක් වැඩ ඉන්නවා. පින්තුනි ආන් ඒ නිසා සඳහන් කළා බුදු බව ලැබපු සතිය මුළුල්ලේමත් උන්වහන්සේ මේ ආසනයේ මත වැඩ ඉන්නකොට කෝටි ලක්ෂ ගණන් සමාධීන්ට සමවැදෙමින් තමයි වැඩ හිටියේ කියලා. මේ ආසනයේ උඩ වැඩ ඉන්නේ කෝටි ලක්ෂ ගණන් සමාධීන්ට සමවදිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ මුළු ජීවිත කාලයේ නොයෙක් අවස්ථාවන් වල මේ සමාධීන්ට විටින් විට භාග්‍යතුන් වහන්සේ සමවදිනවා. එහෙම සමාධීන්ට සමවැදෙමින් වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආපහු සැරයක් මේ සමාධීන්ට සමවැදෙනව කොච්චරක්ද? සමාධීන් කොච්චරකට සමවදිනවද? ලෞතුරා බුද්ධත්වයේ ලබන වෙලාවේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාවෙත් නැවත සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. එතකොට පිරිනිවන් පාන වෙලාවේ මේ සමාධීන් කෝටි ලක්ෂ 24ටම භාග්‍යතුන් වහන්සේ සමවැදෙනවා. මේ කාරණාව තව පැහැදිලි වෙන තැන අපි පින්නතුන් අහලා තියෙනවා මේ ලෝකේ දාන දෙකක් තියෙනවා. වෙන කිසි කෙනෙකුට දෙන්න බැරි දාන දෙකක්. මොනවද මේ දාන දෙක? බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට කලින් දවසේ සේනානි දීනිය දුන්න කිරිපිඩු දානය. මේ ලෝකෙ වෙන කාටවත් අය දෙන්න බෑ එහෙම දානයක්. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන දවසේ චුන්ද කර්මාර පුත්‍රයා විසින් භාග්‍යතුන් වහන්සේට දෙන අන්තිම දානය. මේ දාන දෙකම සමඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද මේ දාන දෙක සමඵල වෙන්නේ? සේනානි දීනිය දන් දුන්නේ කෙලෙස් සහිත බෝසතාණන් වහන්සේට. තාම බුදු වෙලා නැහැනේ. නමුත් චුන්ද කර්මාර පුත්‍රයා නම් රන් බඩු සාදන්නා විසින් දන් දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට. එතකොට මේ දෙක සමඵල වෙන්න පුළුවන්ද? නමුත් ඒක සමඵල වෙන හැටි අපි භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුජාතාවගේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලැබුවා. සෞපදිශේෂ නිර්වාණ ධාතුවට සමවැදුණා. ඇයි ඒ සෞපදිශේෂ නිර්වාණ ධාතුවට සමවැදුණා කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ එතෙක් බෝසතාණන් වහන්සේගේ කාලේ තිබිච්ච සියලුම කෙලෙස් පිරිනිවන් පෑවා. දැන් කෙලෙස් නැහැ. නමුත් කායික දුක තාම තියෙනවා. කායට ලෙඩ හැදෙනවා. ඒ දුක තාම තියෙනවා. කෙලෙස් වලින් වෙන දුකක් මොකවත්ම නැහැ. කෙලෙස් පිරිනිවන් පාලා තියෙන එකට කියනවා සෞපදිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙනවා කියලා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවටපත් වුණා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කයත් පිරිනිවන් පෑවා. එහෙමනම් මේ දාන දෙක වළඳලා භාග්‍යතුන් වහන්සේ නිර්වාණයන් දෙකකට ගමන් කළා. ඊළඟට සඳහන් කළා මේ දාන දෙකේම තියෙනවා සමාපatti සමතාවයක් කියලා. සේනානි දීනියගේ දානේ වළඳලා තමයි භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලැබුවේ. ඒ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවැදුණා. චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් නැවත සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. එහෙනම් සමාපatti සමතාවයක් දාන දෙකේම තියෙනවා. ඒ නිසාත් මේ දාන දෙක සමානයි. ඊළඟට පින්නතුනි අනුස්සරණ සමතාවයක් තියෙනවා. මොකද්ද මේ අනුස්සරණ සමතාවය කියලා කියන්නේ? කල්පනා කර කර සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. සේනානි දීනිය කිරිපිඩු දානේ පිළිගන්වන වෙලාවේ දැනගෙන හිටියේ නැහැ. මම මේ කිරිපිඩු දානේ පිළිගන්වන්නේ රුක්ෂ දේවතාවෙකුට නෙමෙයි. සක්වලවල් කෝටි ප්‍රකෝටි ගණනකින් ලෞතුරා බුදු බව ලබනකම් බලාගෙන ඉන්න මහ බෝසතාණන් වහන්සේටයි මේ දානි පූජා කරන්න කියලා දැනගෙන හිටියේ
දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි මේ කාරණාව දැනගත්තේ. ආන්ගේ දැනගත්තට පස්සේ ඇය අප්‍රමාණ සතුටටපත් වෙනවා. මගේ දානේ වළඳලා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ මුදුන්පත් කරගත්තා. එතන ඉඳලා දවස් 49ක්ම මගේ දාණයෙන් භාග්‍යතුන් වහන්සේ යපුණා කියලා. ඒ නිසා හිත හිතා ඇයට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට චුන්දට මොකද්ද සතුටු වෙන්න තියෙන පුළුවන්කම? චුන්ද සතුටු වෙනවා. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තිස්සේ පාරමිතා පුරාගෙන ආවේ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබලා ලෝක සත්වයාට දහම් දෙසලා ලෝ සතුන් සුවපත් කරවලා තමන් වහන්සේ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණය හොයාගෙන වැඩම කරන්නේ. එහෙමනම් චුන්ද කර්මාර පුත්‍රයාගේ දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේගේ මංගල්‍යයට සූදානම් වුණා. මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සංවේගයටපත් වෙන වෙලාවේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා දෙවියෝ බ්‍රහ්මියෝ හඬා වැළපෙන වෙලාවක මුළු ලෝක ධාතුවම කම්පා වෙන වෙලාවක භාග්‍යතුන් වහන්සේ හරි සතුටින් වැඩ ඉන්නවා. ඇයි අපි ඔක්කොටම මේක මහලුකු දුකක්. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක මහලුකු සතුටක්. මොකද මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තිස්සේ අනන්ත සසර අප්‍රමාණ දුක් විඳ උන්වහන්සේ මේ නිවනට යන්න මඟ හෙව්වා. දැන් උන්වහන්සේගේ මංගල්‍ය සාක්ෂාත් කරගන්න සූදානම් වෙන වෙලාව. ආන් මේ වෙලාවේ මේ සමාපත්තීන් කෝටි ලක්ෂ 24ටම සමවැදුන කියලා සඳහන් කරනවා. ඇයි ඒ සමවදින්නේ කියන කාරණාවට උත්තරයක් අපූර්වට දීලා තියෙනවා. අපි අතර ජීවත් වෙච්ච කෙනෙක් මේ උත්තරේ තියෙන අට කතාවේ. අපි අතර ජීවත් වෙලා ඉන්න අපේ දරුවෙක් සදහටම දෙමව්පියන්ගෙන් ඥාතීන්ගෙන් සමු අරගෙන විදේශ රටකට යන්නයි යන්නේ. අය කවදාවත් මේ රටට එන්නේ නැහැ. සදහටම සමු අරන් යන්නයි යන්නේ. ගිහිල්ලා පහු වෙන්න නෙවෙයි. ආන් එහෙම යන කෙනෙක් මොනතරම් දුකටපත් වෙයිද? ඥාතීන් කී දෙනෙක් ගාවට යයිද? ගෙදර කී දවසක් දුකෙන් ඉඳෙයිද අම්මා තාත්තා දාලා යන්න වෙන නිසා. හැම නෑදෑයෙක් ගාවටම ගිහිල්ලා හැම යාළුවෙක් මිත්‍රයෙක් ගාවටම ගිහිල්ලා ආලිංගනය කරලා සිප වැළඳගෙන බොහොම කනගාටුවෙන් ඔවුන්ගෙන් සමු අරගෙන එන්නේ ආයේ කවදාවත් නොඑන්න විදේශ රටකට යන්න. ඒ පුජ්‍යලයා. නමුත් මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තිස්සේ මේ සංසාරේ පාරමිතා පූර්ණේ කරගෙන ඇවිල්ලා මෙතරම් සමාධීන්ට සමවදින්න පුළුවන් තරම් අප්‍රමාණ හැකියාවක් ලබා ගත්තා. අපිට වචන මාත්‍රයක් විතරක් වුණාට සමාධීන් කෝටි ලක්ෂ 24කටයි සමවදින්නේ. එහෙමනම් දැන් භාග්‍යතුන් වහන්සේ සූදානම් වෙන්නේ අය කවදාවත් මේ සමාධීන්ට සමවදින්නද? අය කවරදාකවත් මේ එකදු සමාධියකටවත් සමවදින්නේ නැති නිසා මෙන්න මේ වෙලාවේ ඒ සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදිලා සදහටම පිරිනුවම් පාණ්ඩ සූදානම් වෙන නිසා ඒ සමාධීන්ට සමවදිනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ මේ සමාධීන්ට සමවැදුණා. අචල වූ පල්ලංකයෙන් භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ පමණින්ම නැගිටින්නේ නැතුව වැඩ හිටියේ. ඒ නිසා මේ පල්ලංකය ලබන්න කොයි තරම් මම කැපකිරීම කළාද කියන කාරණාව මෙනෙහි කරමින් සමාධීන් කෝටි ගණන් සමාධීන්ට සමවැදිමි කියන කාරණාව ඊළඟට පින්නතුනි මෙතන සිහිපත් කරලා තියෙනවා.